ඇමරිකාවට වැඩලා ඇමරිකාවේ MA එකක් මාස්ටර්ස් උපාධියක් කරලා තියෙනවා. ඒ වගේම උන්වහන්සේ ධර්මයේ පිළිබඳව, ඒ වගේම භාෂාවන් පිළිබඳවත් හොඳ අවබෝධයක් තියෙන පාලි. මේ වගේම ඉංග්‍රීසි ඒවා හොඳ හැටි භාෂා දෙකෙන්ම ධර්මානුශාසනා පවත්වන්න පුළුවන් හැකියාවක් තියෙන උගත් හාමුදුරු නමක්. ඒ නිසා අපි උන්වහන්සේගේ වැඩමවීම පිළිබඳව බොහොම සතුටු වෙමින් ආශිර්වාද කරනවා. මේ තුන්රුවන්ගේ අනන්ත ගුණ බලයෙන් අපේ බහන්තේ කුසල හාමුදුරුවන්ට මේ ශාසනික සේවාවන් දිගින් දිගට පවත්වාගෙන යන්න කායික ශක්තිය මානසික ශක්තිය උදා වේවා කියලා. ඒ වගේම උන්වහන්සේට මේ උදාර පුණ්‍ය ශක්තියෙන් ධර්මාවබෝධයේ පිණිසම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමින් ධර්මානුශාසනාව සඳහා ආරාධනා කරනවා. සාදු සාදු සාදු.
අපේ ගරු කටයුතු කුසල හාමුදුරන් වහන්සේ සදහවත් පින්වත්නි, අපි කුසල හාමුදුරුවෝ ගැන මූලික හැඳින්වීම කලින් කරා. උන්වහන්සේ වෙලා හිටියේ නෑ. නමුත් මේ අපේ දායක පින්තුන් දන්නවා කුසල හාමුදුරුවෝට කලින් උන්වහන්සේ ලංකාවේ ඉගෙන ගියාගෙන මේ රට වැඩමවල මේ ඇමරිකාවට වැඩමවල ඇමරිකාවේ විශ්වවිද්‍යාල වලින් මාස්ටර්ස් උපාධියක් අරගෙන පාලි භාෂාව, බුදු ධර්මය, මනෝවිද්‍යාව පිළිබඳව විශේෂයෙන් හදාරලා ජන සමාජයේ විශාල මෙහෙයක් කරන අපේ හාමුදුරුවෝ නමක්, තරුණ හාමුදුරුවෝ නමක් මේ විදිහට විශාල ආගමික මෙහෙයක් මේ රටවල් වල සිද්ධ කිරීම දකින්න ලැබීම බොහොම සතුටට කාරණයක්. අපි ඒ නිසා උන්වහන්සේට ආශිර්වාද කරන උන්වහන්සේත් අපිට බොහොම හිතයිසී. මේ ටොරොන්ටෝ මහා විහාරයටත් බොහොම අපටත් බොහොම හිතයිසී හාමුදුරුවෝ වහන්සේ නමක්. ඒ නිසා උන්වහන්සේ අපේ මේ රේවත හාමුදුරුවන්ගේ ආරාධනා විශේෂයෙන්ම අපේ අනුදැනීම ඇතුව කළේ. ඉතින් ඒ ආරාධනා පිළි අරගෙන මෙහි වැඩමවීම ගැන, අපේ ධර්ම දේශනාවට, අපේ වැඩ පිළිවෙලට වැඩමවීම ගැන අපි බොහොම සතුටු වෙනවා. උන්වහන්සේට ආශිර්වාද කරනවා තුන්රුවන්ගේ අනන්ත ගුණ බලයෙන් මේ ශාසනික සේවාවන් දිගින් දිගට පවත්වාගෙන යන්න කායික මානසික ශක්තිය උදා වේවා. මේ සිද්ධ කරගන්නා වූ පුණ්‍ය ශක්තියෙන් උන්වහන්සේට ධර්මාභෝධිය පිණිසම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමින් ධර්ම දේශනාවට ආරාධනා කරනවා. සාදු සාදු සාදු. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි. අන්සිල් දෙන්න ඕනේ නැහැ සිල්ලත්තන්ට. समन्त चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस् सुनन्तु सग्मुखदं धम्मස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නේක ජාති සංසාරං සන්ධා විස්සං අනිබ්බිසං ගහකාරකං ගවේසන්තෝ දුක්ඛා ජාති පුනප්පුනං ගහකාරකං දිට්ඨෝස්මි පුනගේහං නකාහසි සබ්බාතේ ආසුකා භග්ගා ගහකූටං විසංඛිතං විසංඛාරගතං චිත්තං තණ්හානං කය මජ්ජගාති සාදු සාදු. ටොරොන්ටෝ මහා විහාරස්ථානයේහි නායක හාමුදුරන් වහන්සේ නම කියන්නට අවසරයි. අහංගම රතනසිරි නායක හාමුදුරන් වහන්සේ, වගේම විහාරස්ථානයේ වැඩ ඉන්න අනෙකුත් නායක හාමුදුරන් වහන්සේලා, අපේ කල්යාණ මිත්‍ර රේවත හාමුදුරන් වහන්සේ, ප්‍රධාන සියලුම පූජනීය මහා සංඝරත්නයන් අවසරයි. වාසනාවන්ත කාරුණික පින්නතුනි, සූම් තාක්ෂණයෙන් මේ ධර්ම දේශනාව ඇමරිකාවේ මිචිගන් ඉඳන් පවත්වද්දී සූම් හරහා සිදුවෙන තාක්ෂණික දෝෂ තියෙනවා. ඉතින් ඒවා මගහරවාගෙන මේ සිදු ප්‍රමාදයක් යම් තියෙනවා නම් ඒකටත් සමාව භජනය කරමින් අපි මේ ධර්ම දේශනාව ආරම්භ කරමු. ඉතින් ධර්ම දේශනාව ආරම්භ කරද්දිම මම කියන්නට කැමති අද දේශනාවෙහි අරමුණු අතර තියෙන විශේෂතම අරමුණ තමයි මීට දවස් කිහිපයකට පෙර මේ අන්ට යෙදුණු සුපුල් ජයසිංහ තරුණ මහත්මයාට පින්පෙත් පැමිණවීම. ඉතින් ඔයත්තන් මෙත් සිතින් ඒ අරමුණ කෙරෙහි එකතු වන්න. ඒ වෙනුවෙන් මේ ධර්ම දේශනාව සංවිධානය කරලා දායකත්වය සපයන්නේ සුසිලාද සෙල්වා මෑණියන් සහ එම මෑණියන්ගේ දරුවන්
නිසංසලා අමිල අයේෂාද සෙල්වා කියන දරුවන්. එයත්න් ආශිර්වාද කරනවා බන්දුල ජයසිංහ මහත්මාට ඒ වගේම ලක්මාලි ජයසිංහ මහත්මිය ඇතුළු මේ හැමෝට. ඉතින් මේ ධර්ම දේශනාව අනිත්‍යය තේමා කරගෙන දේශනා කරන්නටයි කියලා අපිට ආරාධනාවක් ලැබුණු නිසා ඉතින් මම ඒ සම්බන්ධයෙන් අරමුණු කරන්න. ඉතින් අපි සාමාන්‍යයෙන් අනිත්‍යය නැතුව අපිට බැහැ ධර්මය අවබෝධ කරගෙන නිවන් අවබෝධ කරගන්නට. ඒක තමයි බුදුදහමේ තියෙන විශේෂත්වය. සාමාන්‍යයෙන් නිට්ටයයි කියලා දේශනා කරන දහම් අතර අනිත්‍යය දේශනා කරන්නට යෙදුණා බුදුරජාණන් වහන්සේ මෙය පිරිසිඳ දැනගෙන. එතෙක් උන්වහන්සේ බුද්ධ කියලා ලෝකයට ප්‍රකාශ කරේ නැහැ කියලා ඒ ධම්මචක්කප්පවත්තන සූත්‍ර ආදී සූත්‍ර අපි ඇහෙනකොට අපිට ඇහිලා තියෙනවා. අපි ඒ හින්දා දන්නවා බුදුරජාණන් වහන්සේ බුද්ධත්වය සාක්ෂාත් කර ගැනීම වෙනුවෙන් කැපවෙච්ච කැපකිරීම තුළ මේ දුකෙහි හට ගැනීමත් දුකෙහි නැති කිරීමත් කියන මේ ධර්මතාවයන් උන්වහන්සේ බුදු ඇසින් අවබෝධ කරගන්නට යෙදුණා. ඉතින් මේ ධර්ම දේශනාවට සම්බන්ධ වෙන ලොකු කුඩා හැම කෙනෙක්ටම ප්‍රයෝජනවත් වෙන පරිදි යම්කිසි ජීවිතය සම්බන්ධව අපි උපමාවක් අරගනිමු. ඔය ඇත්තෝ පූජේමි බුද්ධං බුදුරජාණන් වහන්සේට මම නේන මේ කුසුම් වලින් පූජා කරමි කියලා ගාථාවක් කියනවා. කුසුමේන නේන මේ කුසුම් වලින් බුදුරජාණන් වහන්සේට පූජා කරමි කියලා අපි ගාථාවක කියනවා. පුඤ්ඤේන මේතේන ලබාමි මොක්ඛං ඒ පිනෙන් අපි මෝක්ෂය මිදීම සසර දුකින් අත මිදීම ලැබේවා කියන පැතුම අපි එකතු කරගන්න. මේ පිනෙනුත් අපිට මල් පූජා කරගත්ත පිනෙනුත් අපිට මේ සසර දුකින් අත මිදීම වේවා කියන පැතුම අපි හිතේ තියාගෙනයි මේ මල් පූජා කරන්නේ. දිනපතා මල් පූජා කරන්නේ. ඊළඟට කියන දෙයක් තමයි පුප්පං මිලායාති. මේ මල මැලවිලා යනවා. මල සාමාන්‍යයෙන් ස්ථිරව පවතින්නේ නැහැ. මල රත්තරනින් හැදුවත් ඒ මලට කාලයක් තියෙනවා. ඒව නැති භංගස්ථාන වෙලා යනවා. කායෝ තතහා යාති අන්නේ විදියටම මේ ශරීරයත් යනවා විනාශ භාවං විනාශ ස්වභාවයට. මේක අපිට අනිත්‍ය මුසු වෙලා තියෙන වටිනා ගාථා ධර්මයක්. අපි සාමාන්‍යයෙන් මල් පූජා කරද්දී නිතරම පුංචි කාලේ ඉඳලම අපිට අනිත්‍ය උගන්වපු ගාථාව තමයි මේ ගාථාව. අපි ලස්සන මල් අරගෙන ලස්සනට සකස් කරලා බුදුරජාණන් වහන්සේට පූජා කරනවා මල් ආසනයේහි. ඒ මල් ආසනයේ පූජා කරලා ටික දවසකින් ඒ දවස ඇතුළතම අපිට පේනවා මේ මල් හැකිලිලා පැහැය වෙනස් වෙලා ඒ මලේ තියෙන මලක තියෙන ලස්සන අඩු වෙලා ගිහිල්ලා මලේ තියෙන දිලිසෙන ස්වභාවය නැති වෙලා ගිහිල්ලා මල පර වෙලා යනවා. ඉතින් සමහර අය මේ ධර්මතාවය බලන්න හරි කැමති. මල් ගහින් මල් කඩන්නේ නැතුව ඇතැම් අය කැමති මල් වැටුණට පස්සේ අහුලගෙන ඒ වැටිච්ච මල් පමණක් බුදුහාමුදුරුවන්ට පූජා කරන්න. ඒ මල ගහකින් වැටෙන එක වැටෙනවාම තමයි. ගහේම මල පැවතීමක් කියලා දෙයක් අපි විඳලා නැහැ ලෝකේ. එහෙම බැලුවහම අපිට පේනවා ලෝකයේහි උපන් සියලුම සත්වයන්ට මේ ලෝකයේහි පවතින්නට ස්ථාවරවම පවතින්නට අවස්ථාවක් නැහැ. ගහකින් මලක් ගිලිහිලා යනවා වගේ ඒ හැම පුජ්‍යලයක්ම ඒ ඇත්තන්ගේ ජීවිතයේහි ආයුෂ කෙලවර වීම නිසා හෝ කර්මය කෙලවර වීම නිසා හෝ ඔය දෙකම කෙලවර වීම නිසා හෝ එහෙම නැත්නම් වෙනත් හේතුවකින් මේ යෑම සිද්ධ වෙනවා. එතකොට මේ බාහිරව අපිට පේන අනිත්‍ය තමයි මේ. ඕක අපිට සාමාන්‍යයෙන් කිසිම සැකයක් නැහැ. අපිට මේ ලෝකයේහි තියෙන වස්තුන් තියෙන විදියට පවතින්නේ නැහැ. ඒවා නැති වෙලා යනවා. අනිත්‍ය ස්වභාවයට පත් වෙනවා කියලා
අපිට පේනවා. එතකොට සාමාන්‍යයෙන් ඔය තිබිලා නැති වෙලා යන ස්වභාවයට කියනවා උප්පාදෝ පඤ්ඤායති වයෝ පඤ්ඤායති. නැති වෙලා යනවත් පේනවා. තිතස්ස අඤ්ඤතත්තං පඤ්ඤායති. ඒ තිබුණු ස්වභාවයකුත් තියෙනවා, වෙනස් වෙන ස්වභාවයකුත් තියෙනවා. මේක ගැඹුරෙන් අපි දකින්න ඕන ධර්මතාවයක්. මේ දැකීමට තමයි අපි ආධ්‍යාත්මික අවබෝධය කියලා කියන්නේ. ඔයත් ගන්න දැල්වා තිබෙන පහනක්. මේ දැල් වූ පහනේ තෙල් වැටිය තියෙන තාක්කල් දැල් වෙන පහන් තියෙනවා. ඒ ආලෝකය දැල් වෙනවා පහනේ තෙල් වැටිය තියෙන තාක්කල්. ඊළඟට ඒ ආලෝකය දැල් වෙනවා තෙල් ටික තියෙන තාක්කල්. හැබැයි තෙලුත් ඉරයත් දෙකම තියෙන තාක්කල් දැල් වෙන පහන් තියෙනවා. ඒ වගේම යම්කිසි හේතුවකින් නැති හුළඟක් වගේ ඇවිල්ලා මේ පහනේ තියෙන ආලෝකය නැති වෙලා යන්නට පුළුවන්. එතකොට අපිට අනිත් පැත්ත බැලුවහම තෙල් ඉවර වුණාම පහන නිමෙනවා. තිරය ඉවර වුණාම පහන නිමෙනවා. ඒ වගේම තමයි හුළඟක් ආවහම පහන නිමෙනවා. තෙලුයි තිරයයි දෙකම ඉවර වුණාම පහන නිමෙනවා. දැන් ඔයත්තන්ට පැහැදිලි වෙනවා සාමාන්‍යයෙන් අපේ ජීවිතේම අපිට පේන්න තියෙන දේවල් වලම ධර්මය තියෙනවා. මේ පේන්න තියෙන දේවල් තුලම තියෙන්නේ ඇති වෙලා නැති වෙලා යන ස්වභාවයන්. ඊරව පවතින දෙයක් පවතින්නේ නැහැ. ඒකට ඔයත් දන්නවා බැල්ලියක් ගත්තාම සුනක මවක් ගත්තාම දරුවෙක් ඉපදෙන්න තිබිලා ඒ දරුවව නැති වුණාට පස්සේ ඒ සුනක මව මොන ස්වභාවයද තේරුම් ගන්නේ? අනිත්‍යයි කියලා තේරුම් ගන්නවද? ඒ සුනක මවට ඒ බව තේරෙන්නේ නැහැ. එතකොට ඒ ප්‍රඥාවේ තියෙන අඩුකම. එතකොට අර කිරි එරෙන එක ඊට පස්සේ ඒ ඇඟට දැනෙන ස්වාභාවික ස්වභාවයන් ඒ සුනක මවට දැනෙනවා. අපි දැකලා තියෙනවා අපේ ලංකාවේ පන්සලේ මේ වගේ සාමාන්‍යයෙන් සැත්කම් කරාට පස්සෙත් ඒ සත්තුන්ට ඒ කාලයට කිරි එරිලා ඒ ඇත්තන් මහ දුකක් විඳිනවා. එඳන් යට පන්සලේ හැංගිලා ඉන්නවා. ඒ වේදනාව හංග ගන්න ඒගොල්ලන්ට අවබෝධයක් නැහැ. එතනින් ඔයත්තන්ට තේරෙනවා මනුෂ්‍ය මනසට ඊට වැඩිය දෙයක් තේරුම් ගන්නට හැකියාව තියෙනවා. ඊට වැඩි දේ තමයි මේ බාහිරින් පේන ඇතිවීම නැතිවීම ස්වභාවය කොහොමත් අපිට තේරෙන දෙයක්. ඒකට ඔය ස්වභාවයම සාමාන්‍යයෙන් බුදුහාමුදුරුවෝ වටිනා ගාථා ධර්මයක දේශනා කරනවා වෙනස් විදියකට. මේ ගාථා ධර්මය ඔයත්න්ට ඇහෙනවා මල ගෙදරකට එහෙම ගියා. එහි තියෙනවා අනිච්චාවත සංඛාරා. ඒකාන්තයෙන්ම සියලු සංස්කාර ධර්මයෝ අනිත්‍යයි. උප්පාද වය ධම්මිනෝ. උපදින නැති වෙලා යන ස්වභාවයෙන් යුක්තයි. උප්පජ්ජිත්වා නිරුද්ධಂತಿ. උපදිලා නිරුද්ධ වෙලා යනවා. තේසං රූප සමෝසුකෝ. මේ සංස්කාරවල සමනය වීම තමයි සැපයක් කියලා කියන්නේ. දැන් අපිට ඇහිච්ච වචනවල තියෙනවා සංස්කාර සමනයක් ගැන. මොනවද සංස්කාර කියලා කියන්නේ? කාය සංස්කාර කියලා සංස්කාර තියෙනවා. වචී සංස්කාර කියලා සංස්කාර තියෙනවා. මනෝ සංස්කාර කියලා සංස්කාර තියෙනවා. ඔන්න සංස්කාරවල අපිට අහුවෙච්ච ඒ ගැඹුරු ධර්මයේ ගැඹුරින් හිතනකොට අපිට අහුවෙන ස්වභාවයන් තමයි මම කිව්වේ. කාය සංස්කාර කියලා කියන්නේ කායට බද්ධ නිසා. ඔය චුල්ල වේදල්ල මහා වේදල්ල වගේ සූත්‍ර මජ්ක්‍ධිම නිකායේ මේවයි පැහැදිලි කරනවා. මොකද්ද මේ කාය සංස්කාර කියන්නේ කියලා අහුවාම මේ කයට බද්ධ නිසා අපේ හුස්ම රැල්ලට හුස්ම ආස්වාස ප්‍රාස්වාස වලට කාය සංස්කාර කියලා තියෙනවා. එතකොට ඕක දැනෙන්නේ ආනාපාන සති භාවනාව කරගෙන ඉන්න කෙනෙක්ට අපේ ශරීරයේ සම්බන්ධව යම්කිසි දෙයක් සකස් වීමක් පේන්න තියෙනවා නම් ඉතුරු වෙලා තියෙන්නේ
ඒ කාය සංස්කාර ටිකයි කියලා බලන්නට පුළුවන් හැකියාවක් තියෙනවා. එහෙම අවසානයේදී ඉතුරු වෙලා තියෙන එච්චරයි කියලා කය අතහැරලා වගේ ඉන්නට පුළුවන්. කය නොදැනී ඉන්නට පුළුවන්. හැබැයි හුස්ම රැල්ල ආයුෂ තියෙන තාක්කල් ඒ කෙනා තුළ වැඩ කරනවා. එතකොට ඒ කයනොත් මිදුණට පස්සේ සිතිවිලි වලින් මිදීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ සිතිවිලි හටගන්නේ විතක්ක ਵਿਚාරයන් තියෙන නිසා. සිතිවිලි විතර්ක විචාරයන් කියලා අපි කොටස් දෙකකින් අපි හඳුනා ගන්නවා. ඒ විතර්ක කරලා විචාරය කරලා තමයි අපි වචන බිඳින්නේ. වචන වලට පෙරලන්නේ. එතකොට අපිට තේරෙනවා සිතිවිලි හටගෙන තියෙන තැනක අපේ වචනත් අපිට වචනත් කතා කරන්නට හැකියාව තියෙනවා. සිතිවිලි උපදිනවා නම් ඒ අනුව අපි කතා කරනවා. සමහර විට සිතිවිලි උපදින වේගයටම කතා කරන්න පුළුවන් සමහර අයට. සමහරුන්ගේ සිතිවිලි උපදින්නේ බොහෝම හෙමින්, ඒ වගේම කතා කරන්නේ බොහෝම හෙමින්. ඒතර මේ සිතිවිලි උපදින තැන තමයි වචී සංස්කාර. ඒකත් සමතයකට පත් කරන කෙනෙක්ට ඉතුරු වෙනවා මනෝ සංස්කාර කියලා සමනය කරන්න තැනක්. මනෝ සංස්කාර සමනය කරනවා කියලා කියන්නේ මොනවද? අපි මනසින් අත්විඳින ධර්මතාවයන් තියෙනවා. එතකොට අපි සංඥාව කියන එක හඳුනා ගන්න කයට විතරක් බෑ, මනසක් ඕනේ. වේදනාව කියන එක කයට විතරක් බෑ, මනසක් ඕනේ. එතකොට වේදනායි සංඥායි එතකොට විඥාන කියන එක හඳුනා ගන්නට මනසෙහි පැවැත්මක් ඕනේ. සවිඥානික වෙනවාය කියලා කියන්නේ මේක. එතකොට යමක් දිහා බලාගෙන හිටියට සමහර විට නොපෙනෙන්න පුළුවන් කෙනෙක්ට. අපි බලන් ඉන්නවා පන්සලේ තියෙන බෝගහ දිහා. හැබැයි අපි ඉන්නේ කල්පනාවක. ඒ කල්පනාවක ඉන්නවා නම් අපි ඉන්නේ මනස ඇතුලේ. අපි ඉන්නේ බෝගහ දිහා බලාගෙන උනාට අපේ ඇස් දෙක ඒහ අරමුණු කරලා නැහැ. ඇස පහළ වෙලා නැහැ. අපේ විඥාණය සැරිසරන්නේ මනස ඇතුලේ අපි මොකක් හරි ගැන හිතමින්. ඉතින් මේ සංස්කාර සමතයකට පත් කරන්නේ කොහොමද? ඊට කලින් ඔයත්ෝ මේක අහලා නැත්තම් ඔය සංස්කාර පිළිබඳව තියෙන චිත්‍රය ඔය විදියට දැනට මතක තියාගෙන ඉන්න. අපි සාමාන්‍යයෙන් පින්නතුනි පැහැදිලි කරනවා කෙනෙක් යම්කිසි ආකාරයකින් ඒ කෙනාගේ ජීවිතය අවසන් වුණාට පස්සේ අපිට ඇති වෙනවා ශෝකයක්. මේ ශෝකයේ තරම කියලා කියන්නේ අපි ඒ කෙනා පිළිබඳව තියෙන ආදරය. ඒ කෙනාට ආදරේ කොච්චරද? ඒ කියන්නේ අපි ඒ කෙනාට බැඳිලා තියෙන තරම කොච්චරද? අන්න ඒ තරමටම අපි ඒ ශෝකය කියන එක අපි තුල උපදවා ගන්නවා. හාමුදුරු නමකට දැනෙන ශෝකයත් ඒ වගේම ගිහි ඔයත්තන්ගෙන් කෙනෙක්ට දැනෙන ශෝකයත් වෙනස් වෙන්න පුළුවන්. ඒකට හේතුව තමයි හාමුදුරුවරු මේ ශෝකය අවබෝධ කරගන්නට භාවිත කරනවා උන්වහන්සේලා දේශනා කරන ධර්මය. ඔයත්තන්ටත් එහෙම වෙන්නට පුළුවන්. ඔයත්තෝ අහලා තියෙන අවබෝධ කරගෙන තියෙන ධර්මයට අනුව නම් ඔයත්තෝ ශෝකය පරිහරණය කරන්න. එතකොට ශෝක කියන උල් අපේ හිතේ අනින්න ධර්මතාවය කියලා අපිට වැටහෙන්න ගන්න. මේ සබහා දහමේ හැටි. ඇලීම් තියෙන තාක්කල් ශෝකය කියන උල් අපේ හිතේ ඇනෙනවා. හැබැයි කෙනෙක්ට සිද්ධ වෙනවා මනෝවිද්‍යාව පැත්තෙන් කල්පනා කරලා බලන්න. කෙනෙක්ට සිද්ධ වෙනවා මේ ශෝකයෙන් පීඩාවටපත් වෙන්න. ගැලවෙන්නට කොහෙත්ම විදියක් නැහැ. කඳුළු ගලනවා ඉවරයක් නැහැ. ඒ තත්වයට පත්වෙච්ච අය ඔයත් ඕන තරම් අහලා ඇති දැකලා ඇති. ශෝකය ඇති වෙනවා කෙනෙක් මිය ගියාම විතරක් නෙමෙයි. අපිව කවුරු හරි දාලා ගියහම එතකොටත් මේ ශෝකය කියන එක ඇති වෙනවා. ශෝකය කියලා කියන්නේ දුකක්. ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාස.
මේවා ඔක්කොම දුක්ඛන්දරාවේ කොටස්. අපිට අත්විඳින්න සිද්ධ වෙන දුක්ඛයන්ගේ දුක පිළිබඳවම තියෙන ස්වභාවයන්. මේ ශෝකය අත්විඳේ අපි අර කෙනාව හිතේ තියාගෙන ඉන්න තාක්කල් තමයි. හිතේ ඇලීමෙන් තියන් ඉන්න තාක්කල් ශෝකය කියන ධර්මතාවය විසින් අපිව පෙළෙනවා. එතකොට පින්නතුනි අපි බොහොම මෙන්න මේ කාරණය කුඩා දරුවන්ටත් හොඳට තේරුම් කරලා දෙන්න ඕන ධර්මයක්. මං ඇහුවොත් මෙහෙම ප්‍රශ්නයක්. ඔය ඇත්තොන්ට බංගලාවක් තියෙනවා. ඔය ඇත්තොන්ට තියෙනවා ෆ්ලැට් එකකුත්. ඔය ඇත්තොන්ට තියෙනවා ගෙදරකුත්. ඔය තුනේම ඔය ඇත්තෝ ඉඳලා තියෙනවා. ඉඳලා හිතනවා මම අද ඉන්නේ බංගලාවේ. ඊට පස්සේ ෆ්ලැට් එකට යනවා. තට්ටු නිවාසයට යනවා. මම අද ඉන්නේ තට්ටු නිවාසෙ. ඊට පස්සේ එනවා සාමාන්‍ය තියෙන ගෙදරට. එතෙන්ට ඇවිල්ලා මම අද ඉන්නේ ගෙදර කියලා හිතනවා. එතකොට ඇත්තටම අපි ඉඳලා තියෙන්නේ අපි ඒ අතරේ අත්විඳිනවා මේ ධර්මතාවය. කවුරු හරි මිය ගිය ශෝකයක් අපි අත්විඳිනවා. ඒ ශෝකය අපිට බංගලාවේදීත් දැනුණා. තට්ටු නිවාසෙදිත් දැනුණා. ගෙදරට ආවහමත් දැනුණා. දැන් මම අහනවා ප්‍රශ්නයක්. අපි එතකොට ඉඳලා තියෙන්නේ ඇත්තටම බංගලාවේද? ඇත්තටම තට්ටු නිවාසෙද? එහෙම නැත්නම් අපේ ගෙදරද කොහෙද අපි හිටියේ? අපි ඉඳලා තියෙන්නේ එතකොට පින්නතුනේ මනස ඇතුලේ. මනස කියලා කියන්නේ සීමා රහිත ස්ථානයක්. සීමා කරන්න බැරි තැන. ඒ නිසා අපි හොඳට තේරුම් ගන්න ඕනේ මනෝවිද්‍යාත්මකව මේ කාරණාව. අපි කාර් එකක එලවගෙන ගියත් අපි ඉන්නේ මනස ඇතුලේ. අපි හිතන්නේ කාර් එක ඇතුලේ ඉන්නවයි කියලා. ඉන්නේ උනාට මනස. මනස කැඩිලා තියෙනවා නම්, ශෝකයෙන් කැඩිලා තියෙනවා නම් අපි ඉන්නේ කැබලි වල ජීවත් වෙන්නේ. එතකොට අපිට ධර්මයේ පිහිටක් පතන්න සිද්ධ වෙනවා. ධර්මයේ තුලින් අපිට පැහැදිලි වෙන සරලම ධර්ම දේශනාවක් තමයි අනිත්‍යයි කියන ධර්මය. මෙහි අපිට වැටහෙන දේ තමයි මේ කැබලි වල අපි ජීවත් වෙනවට වැඩිය සම්පූර්ණව ජීවත් වෙන්න නම් කොයි වගේ දහමක්ද අපි අවබෝධ කරගන්න ඕනේ කියන බුද්ධිමත් ප්‍රඥාවන්ත කෙනෙක් අහන ප්‍රශ්නේ අපිට අහන්නට පුළුවන්. ඒ ප්‍රශ්නේ ඇහුවහම අපිට උත්තරයක් ලැබෙනවා. අපි සිටිය යුත්තේ ධර්මය ධම්මපටිසරණ. ධර්මය පිළිසරණක් කරගෙන. ධර්මය පිළිසරණක් කරගෙන ඉන්නකොට බුදුහාමුදුරුවන්ගේ ධර්මය අපිට වැටහෙනවා. අත්තාහි අත්තනෝ නත්තේ. තමන්ට තමන්වත් නැහැ. අන්න එහෙනම් කොහෙද අපිට පිහිටක් තියෙන්නේ? මේ ධර්මයට අපි සාමාන්‍යයෙන් ඇලෙන්න ගන්න ඕනේ අන්නේ අවබෝධය ඇතිව. එතකොට අපිට සම්‍යක් දෘෂ්ටියක් ඇති වෙන්නේ. හරි දැක්මක් ඇති වෙන්නේ. හරි දැක්මක් නැතුව පින්නතුනි ආර්යශ්‍රාංගික මාර්ගයේ කොහෙත්ම වැඩෙන්නේ නැහැ. එතකොට අපිට පේනවා අර තැන් තියනවයි කියලා අපි බංගලාවේ ඉන්නවයි කියලා හිතන් හිටියට ඉඳලා තියෙන්නේ මනසේ. මේක බුදුහාමුදුරුවෝ දේශනා කරනවා මනෝපුබ්බංගමා ධම්මා. මනස පූර්වාංගවම තමයි මේ ධර්මතා හටගන්නේ. එතකොට අපි මනසාචේ පදොට්ටේන අපි අපිරිසිදු මනසෙන් නම් කටයුතු කරේ. භාසතිවා කරෝතිවා. අපි කතා කරත් අපිරිසිදුයි. එහෙම අපිරිසිදු මනසක් තියෙන නිසා ක්‍රියාවන් කළත් අපිරිසිදුයි. අන්න බුදුහාමුදුරුවෝ මනසට මූලිකත්වය දෙන හැටි. හැබැයි මනසාචේ පසන්නේන ප්‍රසන්න වෙච්ච මනසෙන් භාසතිවා කතා කරනකොට ප්‍රසන්නයි. කරෝතිවා ක්‍රියාවන් කරනකොට ප්‍රසන්නයි. ඒතර අපිට හොඳට පේනවා කණ්ණාඩියකින් බලන් ඉන්නවා වගේ. අපේම ප්‍රතිබිම්බය. අන්න එහෙම බලන් ඉන්නකොට අපිට මේ ධර්මතා ඇතිවීමත් ධර්මතා නැතිවීමත් කියන එක පේන්න ගන්නවා. මේ ඇතිවීම නැතිවීම තේරුම් ගන්නවා කියලා කියන්නේ අනිත්‍යය වටහා ගන්නට හේතුඵල ධම ඔයත්ව අවබෝධ කරගන්නට කරන උත්සාහය. එහෙම අවබෝධ කරගන්නට කරන උත්සාහය තුලින්ම තමයි ඔයත්තන්ට වැටහෙන්න ගන්නේ මේ ඇතිවීම තියෙනවා මේ නැතිවීම තියෙනවා. ඇතිවීමක් තියෙනවා නැතිවීමක් තියෙනවා.
එතකොට ඔය ඇත්තොන්ට ඇහෙනවා අයනම් අසාරය භවනම් භයංකාරය කියලා ධර්මයක්. කය සාරවත් වන්නේ නැහැ. භවය කියන එක හරීම භයංකාර දෙයක්. එහෙනම් කොහෙද මිදීමක් තියෙන්නේ කියලා ප්‍රඥාවෙන් ඔයත් විමසා බලනවා. එහෙම මිදීමක් හොයනකොටයි අපිට තව තව ඇහෙන්නේ බුදුරජාණන් වහන්සේ විසින් දේශිත ධර්මය තුල මිදීමක් තියෙනවයි කියලා. ඒ ධර්මය තුල තියෙන මිදීම අපි හොයාගන්නකොට අපිට අසුභය කියන ධර්මය අවශ්‍ය වෙනවා. අසුභය කියන එක අපිට වැටහෙන්නේ මෙන්න මේ විදියට. අපි ශරීරය දිහා බලන් ඉන්නකොට පේනවා මෙහි තියෙන ඇති වෙලා තියෙන වෙනස්කම්. මේ ශරීරයේ ලස්සනට තියෙනකොට මාන්නයක් තියෙනවා. මේ ශරීරයේ කැතට තියෙනකොට මාන්නයක් තියෙනවා. ඒක හීන මාන්නයක්. මේකට අග්ගාල මේ ශරීරය ලස්සන කරගන්න ඕනේ කියන මාන්නයක් ඇති. මේ මාන සියල්ලම වැරදි කියලා බුදුහාමුදුරු දේශනා කරනවා. අපේ බුද්ධිය හයිජැක් වෙනවා යම්කිසි මාන්නයක් අපිට ඇති වුණොත්. අපේ බුද්ධිය හයිජැක් වෙනවා කියලා කියන්නේ යම්කිසි දෙයකින් මත් වෙනවා. මාන්නයෙන් මත් වෙනවා. මේ බුද්ධිය යටපත් වෙන තවත් දෙයක් තමයි අපේ හෝමෝන ක්‍රියාකාරීත්වය. තරුණ දරුවන්ට එක්කල් ලස්සන නෑ කියලා පිනිච්ච කෙනෙක් පිටිගමන් ලස්සනයි කියලා පේන්න ගන්නේ හෝමෝන ක්‍රියාකාරීත්වය නිසා. එතකොට අසුභයි කියලා ලෝකයේ ධර්මයේ තියෙන දේවල් සුභයි කියලා ගන්නට වෙන ක්‍රමයක් නෑ. සුභයි කියලා ගන්නෙම අර ලස්සනයි කියලා හෝමෝන ක්‍රියාකාරීත්වයෙන් අපිව මුලා කරන නිසා. ඊළඟට අපි මේ යම්කිසි ඇවිස්සෙන දේවල් පරිහරණය කරනකොට දුරකථනයේ රූපවාහිනියේ ඉඳලා ඇවිස්සෙන විදියට නම් පරිහරණය කරන්නේ. එතකොට අර නොඇලීමට වඩා අපි ඇලීමට නැඹුරු වෙනවා. ඇලීමට නැඹුරු වෙන්න අපේ අසුභයට වඩා සුභය කියන එකයි අපි ලුහු බැඳ ගිහිල්ලා තියෙන්නේ. එතකොට ඔයත්න්ට පේනවා ලුහු බැඳ යන පිරිසකුත් ඉන්නවා ලුහු බැඳ නොයන පිරිසකුත් ඉන්නවා. කොයි ගොඩටද ඔබ අයිති වන්නේ? ලුහු බැඳ නොයන පිරිස තුල හිටියාම තමයි ධර්මය ඔයත්න්ට වැටහෙන්නේ. අනංජානි කියලා බුදුහාමුදුරුවන්ගේ කාලේ හිටියා බොහොම ධනවත් බ්‍රාහ්මණයෙක්. මේ ධනංජානි හිටියේ රජගහනුවර. මේ ධනංජානි කරපු දේ තමයි නොයෙක් වැරදි මාර්ග වලින් ධනෙ උපයෝගී. එයින් බොහෝ අය පෙළුවා. රජතුමා හරහා ධනය ලබා ගත්තා. සැරියුත් හාමුදුරුවෝ හැබැයි ධනංජානිට අනුකම්පා කරලා එක හාමුදුරු නමකකින් දක්ඛිනාගරියට වැඩම කරපු එක හාමුදුරු නමකකින් ඇහුවා බුදුහාමුදුරුවෝ හොඳින්ද? ස්වාමින් වහන්සේලා හොඳින්ද? ධනංජානි කියන බමුණත් හොඳින් ඉන්නවද කියලා. එතකොට තමයි දැනගත්තේ වැරදි උපාය වලින් ධනය හොයාගෙන ඔහු වැරදි මාර්ගයක ජීවත් වෙන. ඒ බිරිඳ හොඳ සද්ධාවන්ත බිරිඳ මිය ගිහිල්ලා. ශ්‍රද්ධාවක් නැති බිරිඳක්, ශ්‍රද්ධාවක් නැති පවුලකින් බිරිඳක් එක්කන් ඇවිල්ලා විනාශ මුඛයට වැටිලා. සරියුත් හාමුදුරුවෝ දක්ඛිනාගිරියේ ඉඳලා යම් තාක්කල් දක්ඛිනාගිරියේ ඉඳලා මේ තියෙන්නේ සාමාන්‍යයෙන් මජ්ක්‍ධිම නිකායේ තියෙන සූත්‍රයක් ධනංජානි සූත්‍රය. මෙහි වැටහෙන බොහොම හොඳ ධර්ම කාරණාවක් තමයි මේ කල්යාණ මිත්‍රත්වයෙන් ධනංජානි හම්බෙන්න සරියුත් හාමුදුරුවෝ වැඩම කරනවා. වැඩම කරලා පිණ්ඩපාතයටවත් යන්නේ නැහැ. උන්වහන්සේ වෙනම පිණ්ඩපාතය අරගෙන ඒ පිණ්ඩපාතය වළඳලා ධනංජානි කිරි දොවන වෙලාවට එතෙන්ට ගියහම කිරි පිළිගන්නනවා. හැබැයි සරියුත් හාමුදුරුවෝ කියනවා මම වළඳලායි ආවේ. ඔබට හැකිනම් මාව මුණ ගැහෙන්න අසුවල් තියෙන ගස ගාවට එන්න කියලා. ඒ ආවට පස්සේ සරියුත් හාමුදුරුවෝ අහනවා ඔබ හොඳින් ජීවත් වෙනවද? එමයි ස්වාමීනි. ඔබ අප්‍රමාදීව ජීවත් වෙනවද? කොහෙද ස්වාමීනි අප්‍රමාදීව ජීවත් වෙන්න වෙලාවක්? අඹුදරු රකින්න තියෙනවා, දැසි දස්සන් රකින්න තියෙනවා,
නොයෙක් කටයුතු කරන්න තියෙනවනේ. ඒ නිසා මට කොහෙදෝවට වෙලාව. එතකොට සැරියුත් හාමුදුරුවෝ අහන ප්‍රශ්නේ මොකද්ද කියලා දන්නවද? සැරියුත් හාමුදුරුවෝ අහන්නේ ඔබ වැරදි මාර්ගයකින් ධනය උපයලා වැරදි මාර්ගයකින් ඔබේ අම්මා තාත්තට අඹ දරුවන්ට කන්න බොන්න දීලා ඔබ කලුරිය කරන දවසක අපායෙන් ඇවිල්ලා ඔබව එක්කගෙන යද්දී ඔබට පුළුවන්ද මම මේ වැරදි දේවල් කරේ අම්මා තාත්තා වෙනුවෙන් කියලා බේරෙන්න? බෑ ස්වාමීනි. ඔබට විතරක් නෙමෙයි ඔබේ අම්මා තාත්තට, ඥාතීන්ට, දරුවන්ට, සේවකයන්ට ඒ කාට හරි පුළුවන් ද ඔබව බේරගන්න අපි වෙනුවෙන් තමයි ධනංජානි මෙහෙම කරේ කියලා. බෑ ස්වාමී. එහෙනම් ධනංජානි ඔබ ඔය වැරදි ආකාරයෙන් ජීවත් වෙන එකෙන් වළකින්න. පස්සේ කාලෙක ධනංජානි අසනීප වෙනවා. අසනීප වෙලා ලෙඩටපත් වෙනවා. අන්න අනිත්‍යය. ධනංජානිට ඕනුනේ කවුද? සැරියුත් හාමුදුරුවන්ව ගෙන්න ගන්න. බුදුහාමුදුරුවන්ටත් වන්දනා කරන්නේ කියලා සැරියුත් හාමුදුරුවන් වඩම්මවාගෙන සැරියුත් හාමුදුරුව මොකද කළේ? ධනංජානිගෙන් අහනවා, ධනංජානි ඔබ තෝරගන්නේ කුමක්ද? අපායද പ്രേත ලෝකයේද? අපායට වඩා പ്രേත ලෝකය හොඳයි කියලා වැහැරිච්ච කටින් මේ ධනංජානි කියනවා. ඔබ දැන් තෝරගන්නේ මොකද්ද? പ്രേත ලෝකයේද තිරිසන් ලෝකයේද? නැති අපායද තිරිසන් ලෝකයේද කියලා ඉස්සෙල්ලම. එතකොට තිරිසන් ලෝකෙවත් ඉපදුනොත් හොඳයි කියලා කියනවා. තිරිසන් ලෝකයත් പ്രേත ලෝකයක් ගත්තාම කොහෙද හොඳ කියලා අහනවා. പ്രേත ලෝකය හොඳ ඇති. പ്രേත ලෝකයයි මනුෂ්‍ය ලෝකය ගත්තාම කොහෙද හොඳ කියලා අහනවා. මනුෂ්‍ය ලෝකය හොඳ ඇති. මනුෂ්‍ය ලෝකයයි සතරවරම් දෙවිවරුන්ගේ ලෝකයයි හොඳ මොකද්ද කියලා අහනවා. සතරවරම් දෙවිවරුන්ගේ ලෝකයේ මං හිත පිහිටාගෙන ඉන්නවා. අන්තිමට යාමයේ තුසිතේ නිර්මාණ රතිය පරිනිම්මිත වසවර්තිය අවසානයේදී මේ බ්‍රාහ්මණයෙක්නේ ඔහුව රැගෙන එනවා මහා බ්‍රහ්මයා සමග සහව්‍යතාවයට පත්වීම දක්වා. ඒ සඳහා මොකද ඉගැන්වුවේ? සතර බ්‍රහ්ම විහරණ ඉගැන්වුවා. මෙත්තාව ඉගැන්වුවා, කරුණාව ඉගැන්වුවා, මුදිතාව ඉගැන්වුවා, උපේක්ෂාව ඉගැන්වුවා. මේ සියල්ලම උගන්වලා එතනින් අවසන් කරලා සරියුත් හාමුදුරුවෝ වැඩම කළා වේළුවනයට. මහා මේ ධනංජානි ඉපදුනා බ්‍රහ්මයෙක් වෙලා. බුදුහාමුදුරුවෝ සරියුත් හාමුදුරුවන්ගෙන් ඇහුවේ සරියුත් සාරිපුත්ත ඔබට තිබුණ තවත් එහාට මේ ධනංජානිව මෙහෙවන්න කියලා සරියුත් හාමුදුරුවෝ ඒ දේශනා කළාම සරියුත් හාමුදුරුවෝ පැහැදිලි කළා ඔහු ස්වාමීනි බ්‍රාහ්මණ කෙනෙක්. ඔහු කැමති බ්‍රාහ්මලෝ තලයට පිහිටුවන්න. බුදුරජාණන් වහන්සේගේ අර ප්‍රශ්න කිරීම හමුවේ සරියුත් හාමුදුරුවෝ කල්පනා කරලා බ්‍රහ්ම ලෝකයට ගිහිල්ලා දේශනා කරන්න ඇති කියලා මත තියෙනවා. අපි දන්නේ නැහැ. එක්ක වෙනත් ආකාරයකින් පැමිණිලා ධර්මය ඇහුවද කියලා අපි දන්නේ නැහැ. ඔන්න ඔය විදිහට අර ටිකෙන් ටික වියපත් වෙච්ච කෙනාට අවසානයේදී තමන් කොයි මාර්ගයකින් මුදල් හෙව්වත් ඒ කෙනාගේ ජීවිතේ ධර්මය පිහිටක් විය යුතුයි කියන බව ඒ කෙනා ධනංජානිට තේරුණා. ඉතින් ඔතනදී අනිත්‍ය ප්‍රතිසංයුක්තව සරියුත් හාමුදුරුවෝ ධර්මය දේශනා කරන්න ගත්තේ ඒ කියන්නේ චතුරාර්ය සත්‍ය මුසුව ධර්මය දේශනා කරන්න ගත්තේ උතන ඉඳලායි කියලා අටුවාවේ තියෙනවා. තත්ත්වපට්ඨාය එතෙන් පටන් යම්කිසි සිව්පද ගාථාවක් දේශනා කළා. එහි චතුරාර්ය සත්‍ය මුසුවයි දේශනා කළේ කියලා සඳහන් වෙනවා. එතකොට මේ එයින් තමයි අපේ මේ ධර්ම ප්‍රචාරය සම්පූර්ණ වෙන්නේ. මම මුලින් ඔයත්තන්ට මාතෘකා කරන්නට යෙදුණා. අනේක ಜಾති සංසාර නොඑක් ಜಾතීන් වල සැරිසරලා අපි හැම කෙනෙක්ම අන්ධා විස්සං අනිබ්බිසං නොඑක් තැන්වල නොඑක් ආකාරයකින් අතෘප්තිමත්ව එහෙ මෙහෙ සැරිසරලා ගහකාරකං ගවේසන්තෝ මේ සසර කියන ගෙය හදන කෙනා හෙව්වා. දුක්ඛා ජාති පුනප්පුනං ඒ
කෙනා කරන දේ තමයි දුක කියන එක නැවත නැවත හටගන්න එක. නැවත නැවත ඇති කරවන එක. ඒ දුක ඇති කරවන ස්වභාවය හොයලා බැලුවාම චතුරාර්ය සත්‍ය අවශ්‍ය වෙන්නේ ඔන්න ඔතෙන්ට. නිත්‍ය මුදුන්පත් වෙන්නේ ඔතනින්. එතකොට ඔය ඇත්තෝ මෙන්න මෙහෙම තේරුම් ගන්න. මම පෙන්වනවා මගේ මේ අත. මම මේ අත පෙන්නුවට පස්සේ ඔයත්තන්ට අත පේනවා. එතකොට ඕක දිහා මේ zoom එක දිහා බලන් හිටියට මේකට අපේ අරමුණක් යොමු කළේ නැත්තම් කිසිසේත්ම මේ අතක්ය කියලා හඳුනා ගැනීමක් සිද්ධ වෙන්නේ නැහැ. මෙතනට කියනවා මේ නාමකාය කියන එක. පටිඝ සම්පස්සයක් සිද්ධ කරාය කියලා. නාමකාය කියලා කියන්නේ එක් එක් ලිංග වලින් එක් එක් නිමිති වලින් එක් එක් ආකාර වලින් මේ බාහිරයේ තියෙන දෙයක් ස්පර්ශ කරන්නට අතක්ය කියලා හඳුනා ගැනීමක් සිද්ධ වෙනවා. රූපකාය මේකටත් පවතින්නට බෑ නාමකායට අදිවචනයක් නාමකායෙන් දෙන අදිවචනයක් නැතුව. ඔබට මේ රූපකායට අදිවචන සම්පස්සයක් අවශ්‍යයි කියලා මේ ධර්මයේ සඳහන්. මේ දෙකෙන්ම ස්පර්ශයක් තමයි හටගත්තේ. කොහොමද ස්පර්ශය හටගත්තේ? මදුපිණ්ඩික සූත්‍රයේ උපකාරී කරගෙන තේරුම් ගන්න චක්කුංච පටිච්ච ඇසත් හේතු වෙලා රූපේච රූපයත් හේතු වෙලා උප්පජ්ජති චක්කු විඥානං උපදිනව මේ ඇස පිළිබඳව විඥානය. නොතිබීම හටගත්ත ඇසක් ඇහැ කියන එක මනෝ ලෝකයක තිබුණෙත් නැහැ. නමුත් අන්න විඥානය හට ගැනීමත් එක්ක හටගත් ඇස. ඔය තුනේ එකතුවට තින්නම් සංගති තුනේ එකතු වෙලා යෑමට කියනවා පස්සෝ ස්පර්ශයයි කියලා. අන්න ස්පර්ශය හටගත්තු හැටි. ඔය නාමකාය රූපකාය කියන දෙක එකතු වෙන්නේ ඔය විදියට. එහෙම හටගෙන අපිට පැහැදිලි වෙනවා මෙතන අන්තෝ ජටා බහි ජටා. ඇතුළේ තියෙනවා ගැටයක් පිටත් තියෙනවා ගැටයක්. මොකක්ද ඇතුළේ තියෙන ගැටේ මොකක්ද පිටත තියෙන ගැටේ? පිටත තියෙන ගැටේ තමයි පින්නතුනේ මේ විඥානයත් එක්ක අපේ තියෙන ගනුදෙනුව. බාහිරින් විඥානය කියන එක නිතර හට ගන්නවා. චක්කු විඥානය ඇස පිළිබඳව හට ගන්නවා. ඒක මිය යනවා මේ මොහොතේම තවත් ශ්‍රෝත විඥානයක් හෝ චක්කු විඥානයක් හෝ හට ගැනීම තුල. විඥානය කියලා කියන්නේ මේ හඳුනා ගැනීමේ ස්වභාවයට. අපි මොකක් හරි මේකට ඉංග්‍රීසියෙන් වචනයක් පාවිච්චි කරනවා නම් conscious වෙනවා කියන එක. consciousness කියන්නේ ඒකට. අවිඥානික වෙනවා. මොකක් හරි දෙයක් දිහා බලන් ඉඳලා හරියන්නේ ඒකට අපි යොමු කරනවා අපේ අවධානය. එතකොට තමයි මේ අත්විඳින දේ හට ගැනීමක් සිද්ධ වෙන්නේ. ඒ තුනේ එකතුවට අපි පස්සෝ කියලා කියනවා. තින්නම් සංගති පස්සෝ. තුනේ එකතුවට තමයි අපි ස්පර්ශය කියලා කියන්නේ. පස්ස පච්චා වේදනා ස්පර්ශයන් නිසා විඳීම් හටගන්න. ඒ විඳීම් අපි මගේ කරගන්නවා අවිද්‍යාව නිසා. දැන් ඔයයන්ට සම්‍යක් දෘෂ්ටිය ඇති වෙන්න ඕනේ. මේ විඳීම් මගේ කරගෙන කොච්චර කල් අපි සංසාරේ සැරිසරන්නේ නැතිද? ඊට පස්සේ අපිට තව වැටහෙන දෙයක් තමයි මේ විඳීම් මගේ කරගෙන ඉන්න ලෝකේහි තෘෂ්ණාව කියන එක. අර සසර දුක්ඛා ජාති පුනප්පුනන් නැවත නැවත ගේ හදන වඩුවා තමයි මේ තෘෂ්ණාව. අන්න මගේ මමත්වයෙන් ගැනීම තුල අපි අපේ අවිද්‍යා මූලකව ගත්ත ඒ ස්වභාවයෙන් අපිට ඇති වුණ විපත්‍ය. ඒ තමයි ඔයේ හෝ තලයක ධනංජානි වගේ අපිට සසරේ සැරිසරන්නට සිද්ධ වෙනවා. එතකොට බලන්න අපි සාමාන්‍යයෙන් අන්තෝ ජටා බහි ජටා කියන මේ ඇතුළේ ගැට පිටතත් ගැට කියන එකේ මේ මොකද්ද මෙතන තියෙන ස්වභාවය? මේ නාමයයි රූපයයි සම්බන්ධ වෙන එකට තමයි අන්තෝ ජටා කියලා කියන්නේ. අපි අර මං කියවනේ අදිවචනයක් කියලා අපි මොකක් හරි ලේබල් කරගන්න, නම් කරගන්න. නම් නොකලා නම් අපිට ලෝකයක් ඇසුරු කරන්න හම්බ වෙන්නේ නැහැ. එතකොට අපි සාමාන්‍යයෙන් මං කියවනේ අර ශෝකය උපමා කරගෙන බංගලාවේදී දැන්වන ශෝකය
ඒ වගේම තට්ටු නිවාසෙදිත් නිවසකදීත් දැනුණ ශෝකය. එතකොට ඒ මොකද්ද වෙලා තියෙන්නේ? යම්කිසි කෙනෙක්ගේ මිය යෑම සම්බන්ධයෙන් ඇතිවෙච්ච ශෝකයක් හිතේ දරාගෙන අපි අර තැන්වල හිටියා. ඒ ශෝකය කියන ඒ එක් අවස්ථාවල මතක් වීම සිදුවීමත් එක්ක මනස තුල පැලවුණා. දලු ලැම්මා. කඳුළු ඇති වුණා. මොකක්ද ඒ වෙලා තියෙන්නේ? දුක ටික ටික හටගන්න. අර කෙනෙක් සම්බන්ධ කරේ කොහොමද අදි වචනේ? එය කඳුළු හැලීම දක්වා පැමිණිලා අපේ ශරීරයෙන් ඒක දැනෙන්න ගත්තේ අපේ තියෙන රූපය උපකාරී වෙලා. එතකොට නාම රූප කියන දෙක අත්විඳිච්ච ලෝකයක් මිසක් බාහිර මියගිය කෙනාව නෙමෙයි ඇත්තටම අපි අල්ලන්නේ. අපි ගිහිල්ලා කෙනෙක් මිය ගියාම අපි යාට අපි මූණට මූණ ලං කරලා ඉඹිනවා. අනේ නැවත එන්න කියලා. ඇත්තට මේ කෙනාට දැනෙනවද? නෑ. එතන කිසිම විඥානයක් හට ගැනීමක් නෑ. ඒකට බුදුහාමුදුරු දේශනා කරේ නිරත්තංව කලින් අර වැඩකට ගන්න බැරි දරකටවත් ගන්න බැරි ලී කැබැල්ල ලී කොටයක් වගේ එතන වැතිරිලා තියෙන දේ. එහෙමනම් අපි අසුරු කරලා තියෙන්නේ මේ මනසෙන්නේ දෙපුද්ගලයා. මේ මනසෙමයි හටගත්තේ. හට ගැනීමේ ධර්මය තුල අපි සංස්කාර කරගත්ත සංඥා හදාගත්තා. අන්න මනෝ සංස්කාර අපිට වැටහෙනවා. මේ සංඥා නිරුද්ධ වෙන්නේ කොතනද කියන ප්‍රඥා මූලික ප්‍රශ්නය ඔයත් අහලා බැලුවහම ඔයත්තුන්ට වැටහෙන්න ඕනේ. මේන් මිදෙන්නට නම් මේ රූප ලෝකය ඇසුරු කරමින් නාම ලෝකය ඇසුරු කරමින් පවතින ක්‍රියාවලියට මනස තුල අපි විවේකයක් ලබා දීම කල යුතුයි. ඒකට තමයි පින්නතුනි අපි එළඹෙන්නේ සම්‍යක් දෘෂ්ටිය, සම්‍යක් සංකල්ප, සම්‍යක් වාචා, සම්‍යක් කම්මන්ත, සම්‍යක් ආජීව, සම්‍යක් වායාම, සම්‍යක් සති, සම්‍යක් සමාධි කියලා මේ කියන ආරෂ්ඨාංග මාර්ගයට. කොට තමයි ආර්ය සත්‍ය අවබෝධයෙන් අපි කටයුතු කර නැත්තන් බවට පත් වෙන්නේ. ඉතින් මේ අනිත්‍ය ධර්මතාවයක් වැටහුණේ නැත්තම් ආර්ය සත්‍යවල තියෙන ආර්ය අෂ්ටාංගික මාර්ගයක් වැඩිම කෙනෙක්ට හිතන්නවත් බැහැ. අපි ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සම්‍යක් වාචා පුහුණු වෙන්නටත් අපේ මනෝ සංස්කාර පිළිබඳව අපිට අවබෝධයක් තියෙන්න ඕනේ. මේවා නාම කරගෙන මේවා රූප කරගෙන මගේ කරගෙන මේ ඇති වෙන ක්‍රියාවලිය තුල බුදුහාමුදුරු මදුපිණ්ඩික සූත්‍රයේ දේශනා කරනවා මේ ක්‍රියාවලිය වටහා ගත්තහම කොහෙවත් තැනක අපි ගැටෙන්නේ නැහැ කියලා. මොකද අපි සංජානන ලෝකයෙන් සාමාන්‍ය සිතිවිලි ලෝකයෙන් දැනගන්නවට වඩා අපි අභිජානාති අපි දැන් ටිකක් ගැඹුරින් දන්නවා. ඒ ගැඹුරින් දන්න කෙනා සම්මුති ලෝකය විතරක් නෙමේ ඒ කෙනාට පරමාර්ථ ලෝකයත් ටිකක් වැටහෙනවා. මේ පරමාර්ථ ලෝකයයි සම්මුති ලෝකයයි දෙකම දැනගත්ත කෙනාට පරිජානාති කියලා කියනවා. ඒ කෙනා පින්නතුනි කොහෙදිවත් ගැටෙන්නේ නැහැ. තමන් කොහෙදිවත් ගැටෙන්නේ නැහැ කියලා කියන්නේ මෙන්න මේ කතාවෙන් තේරුම් ගන්න. ඔබ හොයනවා නිහඬම තැනක්. හොයාගන්න බැරි නිසා බෝට්ටුවකට ගොඩ වෙලා ඔබ යනවා මුහුද මැදට. මම මෙතන නිහඬව භාවනා කරනවා. හැබැයි මුහුද මැදදී ඇස් දෙක පියාගෙන භාවනා කර ඉන්නකොට මොකක් හරි ඇවිල්ලා බෝට්ටුවක් තමන්ගේ බෝට්ටුවේ ගැටෙනවා කියලා දැනෙනවා. ඒකට හිතෙන් බනින්න ගන්නවා. අනේ මේ මාළුකාරයෝ මගේ මේ මම නිදහස හොයාගෙන ආවා. ඒකෙත් ඇවිල්ලා මට කරදර කරනවානි කියලා. ඉතින් මේක ටොක් ගගා හැපි තියෙන හින්දා හොයලා බැලුවා. ඇස් දෙක ඇරලා. බැලුවාම ඒ ඔක්කොම හිස් බෝට්ටු. ඒ හිස් බෝට්ටුවක එකක් තමයි ඇවිල්ලා තියෙන්නේ. ඈත පාවෙනවා හිස් බෝට්ටු. එයින් එකක් ඇවිල්ලා මේ බෝට්ටුවේ හැපි තියෙනවා. කෙනෙක් ඉඳලා නැහැ. ඒ නිසා පින්නතුනි හොඳට හිතන්න. අපිත් එක්ක අපි තුල අපේ මනසේ යම් ගැටීමක් ඇති කරන ධර්මතාවයක් හට ගන්නවා නම් ඒ හිස් බෝට්ටු පමණයි. අපිම තමයි ඒ පිළිබඳව කතන්දරයක් ඇති කරගන්නේ. මොනවා හරි දෙයක් ඇති වුණොත් මනසට ගැලවෙන්නට බැරි.
this too shall pass. මේකත් අනිත්‍ය වෙලා යනවා. මෙයත් ඉවර වෙන දෙයක් කියලා. ඇත්තොන්ගේ හිත අර පිපිච්ච මලක් පර වෙලා යනවා වගේ ධර්ම අවබෝධයට හිතගෙන. එතකොට අර ගහකාරක දිට්ටෝස්මි දැන් ඔබ මේ දුක ඇති කරන උඹය හදන කෙනා දැක්කා තෘෂ්ණාව. පුනගේහන්න කාසි දැක්කොතින් ඔබ නිබ්බින්දති කලකිරෙනවා. පුනගේහන්න කාසි නැවත මේකේ හදන්න දෙන්නේ නැහැ. මොකද මේවා ඔක්කොම කෑලි විසිරෙන්න දෙනවා. වැඩක් නැහැ මගේ කියලා ගන්න යන්නේ නැහැ. අන්න නිදහස. අන්න එතනයි අපිට අර ගයක් හැදෙන්න ඕනේ නැහැ කියන එක වැටහෙන්නේ. නහි ජාතු ගබ්බසෙයම් පුනරේතිති නැවත මේ ගැබක සයනයක් මට ඕන නැහැ කියලා අතහරින්නේ ඒ කලකිරීම. එහෙම නැත්තම් ධර්මයක් නැති තැන එහෙම අතහැරීමක් වෙන්නේ නැහැ. එහෙම අතහැරියොත් තමයි අතහැරීමක් දක්වා අනිත්‍ය අරගෙන ආවය කියලා අපිට තේරෙන්නේ. ඉතින් අපි සාමාන්‍යයෙන් ආදරය කරනවා කියලා කරන්නේ අපිට හිතෙන හැටියට කෙනෙක්ව රඳවා ගන්නට උත්සාහ කරන එක. අපිට මේ විදියට පේනවා නම් හොඳයි. එතන තියෙන්නේ ආදරයක් තෘෂ්ණාවක්. ආදරයක් සැබෑවටම කරනවා නම් ඔබේ මනසෙනුත් නිදහස දෙන්න ඕනේ පුජ්‍යලයට. ඔබත් අතහරින්න ඕනේ පුජ්‍යලයා. එතකොටයි මනසේ කොච්චර පීඩනයක් ඒ අනිත් අය තුළ මොනතරම් දෙයක් දැනුණත් ඒගොල්ලෝ ඉන්නවා නම් ඉන්නේ ඔබ දෙන නිදහස ඇසුරු කරමින්. ඒ අය එක්තරා නිවනක ඉන්නවා. නිසා ඔබ ඇලීමෙන් නම් කෙනෙක් තෘෂ්ණාවෙන් නම් ඇසුරු කරන්නේ එතන තියෙන්නේ ඇත්තටම ආදරයක් නෙමෙයි. ඒ නිසා තමයි මේ ඉංග්‍රීසියෙන් අපි මෛත්‍රිය කියන එක loving kindness කියලා පරිවර්තනය කරන්න බය. මොකද loving කියන එක තුලම තියෙනවා යම්කිසි ඇලීමක්. ඒ නිසා පින්නතුනි ධර්මයට පැමිණි ඔබ මේ මම මුලින් නොකියුවට තේරුම් ගන්න ඕන දෙයක් තියෙනවා. මේ ඉච්ඡ කියන වචනයත් එක්ක ඉච්ඡ කියලා කියන්නේ මේ සාමාන්‍යයෙන් කැමැත්ත කියන එකනේ. ඔන්න ඕකට සාපේක්ෂව මේ වචනය පැහැදිලි කරලා තියෙනවා අනිත්‍ය කියන එක. එතන තියෙන මේ කැමැත්ත අකමැත්ත ගැන දේශනයක් කොහෙවත් අපිට ධර්මයේ සඳහන් වෙන්නේ නැහැ. මේ නනිච්ච කියන එක නිට්ටය නැහැ කියන එකෙන් තමයි මේ ධර්මය අපිට අවබෝධ කරගන්නට තියෙන්නේ. එහෙම බැලුවහම අපි එන්නේ කොහෙටද? මනසට ආවහමයි අපිට පේන්න තියෙන්නේ අර ඇස හේතු වෙලා බාහිර රූපේ හේතු වෙලා අදිවචනයත් පටිඝ සම්පර්ශයත් සිද්ධ වෙලා නාම රූපය කියන ඇතුල් ගැටය බාහිරින් තියෙන විඥාන කියන ගැටයට අහු වෙලා මේ ලෝකය හටගන්නවා. මේ ලෝකය හටගන්නේ එහෙමනම් දුක හටගන්නෙත් එහෙමයි. මෙය නිරුද්ධ වෙන්නෙත් මේ කියන ධර්මතා දිහාම අවධානයෙන් ඉන්නකොටයි නිරුද්ධ වෙන්නේ. මේවා ධර්මතාය කියලා අපිට වැටහෙන්න ගන්නවා. ඒ නිසා තමයි අපි S2 පියාගෙන භාවනාවට යොමු වෙලා මනස ටිකෙන් ටික ප්‍රඥා ආලෝකයෙන් නෙළුම් මලක් වගේ විවිදෙන්නට සලස්වන්නේ. එතකොට තමයි මනස පිරිසුදු වෙලා අර කාය සංස්කාරත් වචී සංස්කාරත් මනෝ සංස්කාරත් නිරුද්ධ වෙලා අපි සසර නැමැති ගෙයින් සම්පූර්ණ දුක්ඛ ගෙයින් මිදෙන්නේ. සියලු බැමි බිඳලා දාන්නේ. නලාගාරම්භ කුංජරෝ මේ හස්තියෙක් බටපඳුරු කඩලා දානවා වගේ බටපඳුරු කඩාගෙන මේ බැමි වලින් නිදහස් වෙලා යනවා වගේ අපි නිදහස් වෙන්නේ. බලන්න එතකොට අනිත්‍ය ධර්මය මොන තරම් අපිට මේ ධර්මය තුල වැදගත්ද කියලා. මම එතනින් අද දේශනාව අවසන් කරනවා. මොකද තවත් වැඩසටහනකට සම්බන්ධ වෙන්න තියෙන නිසා. ඔයත්තන් මේ ධර්ම දේශනාව ශ්‍රවණය කිරීමෙන් ජනිත කරගන්නට යෙදුණු පින අපි අනුමෝදන් කරමු. සුපුල් ජයසිංහ තරුණ මහත්මයාට එතුමාගේ භවගාමී ජීවිතය සුවපත් වේවා. එතුමාගේ ප්‍රයත්න තුළ සසර දුකින් අත මිදීමට හේතු වෙන ධර්මයම සත්පුරුෂයන්ම ඇසුරු කරන්නට ලැබේවා. අවසානයේහි එතුමාගේ නිවනම සාක්ෂාත් වේවා කියලා අපි මෙත් සිතින් සාදු කියලා ප්‍රාර්ථනා කරමු.
ඒ වගේම මේ ධර්ම දේශනාව සංවිධානය කරන්නට යෙදුණු දායකත්වයේ සපයන්නට යෙදුණු කුසිලාද සිල්වා මෑණියන්, එම දරුවන් නිසංසලා අමිල අයේෂාද සිල්වා කියන මේ ඇත්තනුත්, ඒ වගේම අපි ආශිර්වාද කරන බන්දුල ජයසිංහ, ලක්මාලි ජයසිංහ කියන මේ හැම දෙනාමත් සෑම දෙනාටමත් නිදුක් නිරෝගී සුව චිරජීවන දීර්ඝායුෂම වේවා කියලා අපි සාදු සාදු. විහාරස්ථානයේ වැඩ සිටින නායක හාමුදුරුවන් වහන්සේලාට අපේ විහාරාධිපතීන් වහන්සේ අවසරයි අංගම රතන සිරි නායක හාමුදුරුවන් වහන්සේ බොහෝම කාරුණික වදන් පැහැදිලි කරලා මාව පිළිගන්නට යෙදුණා. ඉතින් උන්වහන්සේගේ කල්යාණ මිත්‍රත්වයේ දහම් දැනුම සත්පුරු චරිතය අපි ඉහළින්ම අගය කරනවා. වාසනාවක් කියලා අපි හැමදාම දකිනවා. අපි හරිම කැමති උන්වහන්සේ අපිට මුණ ගැහෙනවා නම් කොහෙදි හරි. ඉතින් ඒ මුණ ගැහිච්ච හැම අවස්ථාවකම අපිට දකින්නට තිබුණා උපහා ගන්නට යම් කිසි වටිනා දෙයක්. මේක තමයි අපි පින. උන්වහන්සේලා ඒ අපි වෙනුවෙන් කරන ශාසනික මෙහෙයට ඒ සියලුම ස්වාමින් වහන්සේලාට අපි ආශිර්වාද කරනවා. දේවත හාමුදුරන් වහන්සේ ඇතුළුව උන්වහන්සේලාට නිදුක් නිරෝගී දීර්ඝායුෂම වේවා කියලා වාද කරනවා. ඉතින් අපි දෙවියන්ටත් මියගිය ඥාතීන්ටත් පින් අනුමෝදන් කරනවා. බුම්මත්හා දේවා මහිත්‍තිකා අනුමෝදිතෝ චිරං රක්ඛන්තු ශාසනං ආකාශත්තා සත්තාච බුම්මත්තා මහිත්‍තිකා මොදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාශත්තා ච බුම්මත්තා දේවානාගා මහිත්‍තිකා අනුමෝදිතවා සදා ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා මේ ඥාතිනං හෝතු සුඛිතා ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා කරනයි ධර්මාවබෝධ සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්ඛෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්දං වන්දිතුම් පස්සිතුම් වරං සාරිපුත්තාදි තේරාණං ආගතම් පටිපාටියා සද්දා සීල දයා වාසං බුද්ධ තන්නමහං ඕකාස වන්දාමි බන්තේ ඕකාස ద్వාරත්තේන රතං සබ්බං අපරාධං පමතමේ බන්තේ ඕකාස කමාමි බන්තේ සාදු සාදු සාදු. ඉදේවනි දේවානීරු ඔබ වහන්සේට ගොඩාක් පින් සිදු වේවා. මේ අනිත්‍ය ගැන මෙනෙහි කිරීම ගැන අපි කාටත් හොඳ ධර්ම දේශනයක් අහන්න ලැබුණා. මට මේ සමගම මේ දැනටම මෙසේජස් ලැබිලා තියෙනවා ගොඩාක් හොඳ ධර්ම දේශනාවක් කියලා. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සම්පන්නිය ලැබී ඉක්මනින්ම චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා. සාදු සාදු සාදු. අද දින ධර්ම දේශනාව පවත්වන්නට යෙදුනේ අපේ ගරු කටයුතු ඩෙට්‍රොයිට් පළාතේ වැඩ සිටින මම හිතන්නේ තව මාසෙකින් විතර කැනඩාවේ පදිංචිට උන්වහන්සේ වැඩේ කියලා හිතනවා. මේ බොහොම කල්යාණ මිත්‍රත්වයෙන් වැඩ කරන ඒ වගේම බොහොම ධර්ම ඥානය වගේම භාෂාත්‍ර ඥානය පිළිබඳවත් බොහොම ඉහළ මට්ටමේ දැනුමක් තිබෙන අපේ කුසල ඥාන හාමුදුරන් වහන්සේට මේ වෙලාවේ පුණ්‍යානුමෝදනා කරනවා. උන්වහන්සේ මෙලවට ජනිත කළ දෙමව්පියන් එවාගේම ප්‍රෞජ්‍ය භූමියට පත් කළ නායක මාහිමිපාණන් වහන්සේලා ඇතුළු හැම දිනාටම මේ පුණ්‍ය ශක්තිය හේතු වාසනා වේවා. ඒ ඇත්තන් සුජීවත්ව සිටිනවා නම් ඒ ඇත්තන්ට ආශිර්වාදයක්ම වේවා. මේ පරිලෝක ගිහිලා සිටිනවා නම් ඒ හැම දිනාටම මේ පුණ්‍ය ශක්තිය හේතු වාසනා වේවා. භවගාමී ජීවිතය සැපවත් වේවා. ඒ වාගේම උන්වහන්සේටත් මෙවැනි ශාසනික කටයුතු කරන්නට හැකියාව, ධෛර්යය, ශක්තිය තුනුරුවන්ගේ ආශිර්වාදය තුලින් ලැබේවා
උන්වහන්සේ පතන බෝධියකින් උතුම් අජරාමර නිර්වාණ සුවයත් විඳීම සඳහාම හේතු වාසනා වේවා කියලා හැම දිනම සාදුනාදයක් පවත්වන්න. සාදු සාදු සාදු. දැන් තව ස්වල්ප වේලාවකින් තව විනාඩි 5කින් අපි පූජාව පටන් ගන්නවා. ඒ සඳහා ඔය ඇත්තන්ගේ නිවසේ සිටම ඒ පූජාව තැන්පත් කිරීමේ කටයුතු සූදානම් කරගන්න. තව විනාඩි 5කින් අපි පූජාව පටන් ගන්නවා.
උදෑසන සිට විහාරස්ථානයේ ඉඳලා විකාශනය කරපු වැඩසටහනට සෑම දිනම සහභාගී වුණා. මේ දවස් දෙකේ සිදුවෙච්ච පින්කම් පිළිබඳවත් අපි උදෑසන සිහිපත් කළා. අතපසු වීමක් වෙච්ච ඊයේ පින්කමේ පුණ්‍යානුමෝදනාවත් අපි අද උදේ සිහිපත් කළා. ඉල්රුක්ෂි පෙරේරා මහත්මිය, ඩොන් පෙරේරා මහත්මයා උදෑසන දාණය නමමින් මේ පුතණුවන්ගේ උපන්දිනය ප්‍රවීන් පුතාගේ උපන්දිනය අරමුණු කරගෙන ආශිර්වාද කළා. ඒ කාරණා සිහිපත් කළා. ඒ වගේම පරලෝකපත් වෙච්ච තවත් සිහිපලක්ම සිහිපත් කළා. ඒ ඇත්තට පුණ්‍යානුමෝදනා කිරීම සිද්ධ කළා. අද දවසේ උදෑසන දානයේ පින්න මුදායක පින්නතුන් පියල් වල්පොල දොස්තර මහත්මයා, ඒ වගේම ඉන්දිරා වල්පොල මහත්මිය තමගේ දයාබර මෑණියනු පෙරටු කරගෙන දුවත් පුතත් සම්බන්ධ කරගෙන පින්කම සිද්ධ කළා. ඒ සිද්ධ කරමින් පරලෝකපත් වෙච්ච ඥාතිවරියක් සහෝදරියක් සිහිපත් කරලා ඒ සෙනවිරත් මහත්මියට පුණ්‍යානුමෝදනා කළා. ඒ වගේම කුසුම් බෙල්ලන මහත්මිය, මෛත්‍රී බෙල්ලන මහත්මයා, ශාමලී ඒකනායක මහත්මිය එයත්ෝ උදෑසන දානය පින්නමලා බලාපොරොත්තු වුණා පරලෝකපත් වෙච්ච සහෝදරිය ඥාතිවරිය සර්ණා මහත්මිය ගුණ සර්ණා සුමන්සිරි මහත්මියට පුණ්‍යානුමෝදනා කරන්න ඒ කටයුතු සිද්ධ කළා. ඒ වගේම දහවල් දානයේ පින්නමු දායක පින්නතුන් බලාපොරොත්තු වෙච්ච ආකාරයෙන් එයත් පුණ්‍යානුමෝදනා සිද්ධ කළා. කරුණා මහත්මිය වගේම සජිත් මහත්මයා තමගේ දරුවන් සම්බන්ධ කරගෙන මේ වෙලාවෙත් එයත්න්ට පුළුවන් මේ පින්කමට සම්බන්ධ වෙන්නේ ඒ කාරණා ඉපත් කරගෙන පුණ්‍යානුමෝදනා කරන්නට ආශිර්වාද ලබන්නට ඒ සියලු බලාපොරොත්තු හිතෙන්පත් කරගෙන මේ වෙලාවේ කරන පින්කම සිද්ධ කරන්නට කවුරු සහභාගී වෙන්න සාදුකාරයක් දීලා පන්සල් සමාදන් වෙන්න නමස්කාරය. අද පෙරවස් සමාදන් වෙච්ච පිරිසත් දැන් පන්සල් සමාදන් වීම සඳහා නමස්කාරය. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි တ තියම්පි බුද්ධං සරණං ගච්ඡාමි တ තියම්පි ධම්මං සරණං ගච්ඡාමි တ තියම්පි සංඝං සරණං ගච්ඡාමි ආනාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි
මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දත්තානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. ඉස්සරණේන සම්දින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ෂිතං කତ୍වා අප්‍රමාදේන සම්පාදේති. මුලාසනාරූඪ දරුකටයුතු බුද්ධේවෝත්තම නායක මහින්පාණන් වහන්සේ වරප්‍රමුඛ මහා සංඝරත්නයේ අවසරයි. සදැහැති බෞද්ධ ඔබම දෙනාම අද දවසේ මේ වෙලාවේ සම්බන්ධ වෙන්නේ සෝමා විහාරයෙන් පවත්වනු ලබන සම්බුද්ධ වන්දනාවට. අද බොහෝ පිරිසක් පිළිවෙත් සමාදන් වෙලා දවස පුරාවටම දාන ශීල භාවනාදී පිළිපදිනවා යාගෙන විවිධ පුණ්‍ය ක්‍රියා කරගෙන ඉන්නේ හැමදෙනාම. නායක මාහිම්පාණන් වහන්සේ අද දවසේ මතක් කළ යුතු සිහිපත් කළ යුතු අරමුණු පිළිබඳවත් පින් අනුමෝදන් කිරීම පිළිබඳවත් ඒ වගේම ආශිර්වාද කිරීම පිළිබඳවත් මතක් කරත් යෙදුණා. ඒ සියලුම අරමුණු මුලික කරගෙන දැන් මේ වෙලාවේ හැම දිනාටම ආශිර්වාද පිණිසත් මියගිය ඥාතීන්ට පින් අනුමෝදන් කිරීම පිණිසත් මෙතෙන් සිට ලෞතුරු බුදුරජාණන් වහන්සේ උදෙසා සම්බුදු ගුණය මෙනෙහි කරමින් උන්වහන්සේට මේ පූජාවන් පූජා කරමු. පූජාම වේවා කියන අදිෂ්ඨානයෙන් යුක්තව මා සමගම ගාථා සජ්ජායනා කරමු. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. ඉතිපිසෝ භගවාරහං සම්මා සම්බුද්ධෝ විද්‍යාචරණ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේවම බුද්ධෝ භගවාති ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ සංඝිට්ඨිකෝ අකාලිකෝ ඒහි පාතිකෝ ඕපනයිකෝ පච්චත්තං වේදිතම්බෝ විඤ්ඤෝ හේතේ සුපටිපන්නෝ භගවතෝ ශාවකං උජුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ ඥායපටිපන්නෝ භගවතෝ ශාවක සාමීචි පටිපන්නෝ භගවතු ශාවක සංඝෝ යතිදං චත්තාරිම් අට්ඨ පුරිස පුංගලායේස භගවතු ශාවක සංඝෝ ආඋනේය පාඋනේයෝ දක්ඛින් අරණියෝ අනුත්තරම් පුඤ්ඤකේතං ලෝකස්සාති වන්දාමි චේතියං ථානේ සුපතිට්ඨිතං සාරීරික ධාතු මහා බෝධිම් බුද්ධ රූපං සකලං සදා යස්ස මූලේ නිසින්නෝව සබ්භාරි විජයං අකාපතු යුතං සත්තා වන්දේ සම්බෝධිපාදප ඉමේතේ මහා බෝධි ලෝකං
पूजिताहं पितेन मस्सामि बोधिराजा नमस्तुते गणसारप्पदित्तेन दीपेन तमन तिलोकदीपं सम्बुद्धं पूजयामि तमोनुदं सुगन्धिकाय गुणगन्धिनं सुगन्धिनां गन्धेन पूजयामि तथागतं पूजयामि बुद्धं येन पुण्येन मेतेन च होतु मोक्षः uppammilayati yataidam आयो ततायाति विनाश भावं अधिवासे तुनु पानीयं मितं अनुकंपं उपादाय पतिगन्न मुत्तम अधिवासे तुनु बंदे जिलान पाचु अनुकंपं उपादाय पतिगन्नातु मुत्तम अधिवासेतुनु भंते संभं साद्धाय अनुकंपं उपादाय पतिगन्नातु मुत्तम इमिना पुण्य मामे बाल समागमु ततं समागमु तु याव निब्बान पन्तिया कायेन वाचा चित्ते न पमादेन मया कृतं अच्छयं कममे भन्ते भूरि पञ्च तथागत आयेन वाचां पमादेन मया कृतं अच्छयं कममे धम्म संदिट्ठिक अकालिक कायेन वाचा चित्तेन पमां कथं अच्छयं कममे संग सुपटिपन्न अनुत्तर साधु साधु දැන් මේ වෙලාවේ හැම දිනාටම ආශිර්වාද පිණිස මෙතෙන් සිට ස්වාමීන් වහන්සේලා පිරිත් සජ්ජායනා කරලා ඔබ හැම දිනාටම ආශිර්වාද කරනවා. හැම දිනාටම යහපතක්ම වේවා, නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ ලැබේවා කියන ආශිර්වාද ආත්මකව දැන් මේ වෙලාවේ ස්වාමීන් වහන්සේලා කරණීය මෙත්ත සූත්‍රය සජ්ජායනා කරනවා. හැම දිනාම ශ්‍රවණය කරන්න. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස ඉති පිසෝ භගවාරහං සම්මා සම්බුද්ද චරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනන්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේවම් බුද්ධෝ භගවති ස්වාකාදෝ භගවතා ධම්මෝ සංදෙට්ඨිකෝ අකාලිකෝ පස්සිකෝපනයිකෝ පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝ ඒතේ සුපටිපන්නෝ භගවතෝ ශාවකං උජුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ ඥාය පටිපන්නෝ සංඝෝ සාමීති පටිපන්නෝ භගවතු ශාවක සංඝෝ යති සංඝත්තාරි
අට්ඨපුරිස පුංගලායේස භගවතු සාවක සංඝෝ ආවුනේයෝ පාවුනේයි දක්ඛිනේයෝ අංජලි කරණීයෝ අනුත්තරම් පුඤ්ඤ එතං ලෝකස්සාති තේන සච්ච වාජ්ජේන සොත්ති බදායේතේන සච්ච වාජ්ජේන සබ්බ රෝගෝ විනස්සතු ඒතේන සච්ච හෝතු තේ ජය මංගලං කුඤ්ඤ මත්ත කුසලේන යං සං පදං අභිද සක්කෝ ජෝජසෝ ජෝජසුවචෝ ජස්ස බුදු අනතිමානේ සංගොස්සකෝ ච සුබරු අප්පකිච්ඡෝ ච සල්ලෝක උත්තේ සංසේන්ද්‍රයෝ ච නිපකෝ ච අප්පගම්බෝ කුලේසු අනනුගින්දෝ නච කිංජේන විඤ්ඤෝ පරේ උපවදයං සුඛිනෝ වාගේ විනෝන්තු සබ්බේ සත්තා භවං සුඛේ සත්තා ඒකේ චපාන භූතත්ති සාවරාවාන වේසාදීගාවායේ මහං තාවා මංජිමාරස්ස දිට්ඨාවායේව අද්දිට්ඨායේ ච දුරේ වසංගය විදුරේ භූතාවා වාසබ්බේ සත්තා භවන්තු සුඛේ සත්තාන පරෝ පරං නිකුම්බේත ඥාති මංගේත අංචේ භ්‍යාරෝසනා පටිග සංඥානං යමඤ්ඤස්ස දුක්ඛ මිච්ඡය මාතායතානි ආයසායේක බුද්ධ මනුරක්ඛේ වම්පි සබ්බ භූතේසු මාන සම්බ ඒ අපරිමාණං මිත්තං සම්බ ලෝකස්මින් මාන වයේ අපරිමාණං උද්දං අදෝච තිරියං ච අසම්බාදං අවේරං ජරං විසින්නෝ වාසයානු වායාව තද්ද විගත මින්දෝ ඒතං සතින් අදිට්ඨය බ්‍රහ්මමේතම් විහාරං ඉදමාවු දිට්ඨිං ජයනුපගම්ම සීලවාදස්සනීන සම්පන්නෝ නෙය්‍යගේදං නයජාතු ගම්බසයම් පුනරේතේති ඒතේන සච්ච වංජේන සොත්ති දේවතු සම්පදායේතේන ගේන සම්පරෝගෝ විනස්සතු ඒතේන සච්ච වාචි නවෝතු තේ ජය මංගලං සබ්බීතියෝ විවාජ්ජන්තු සතු මාතේ භවත්වන්තරායෝ සුඛේ දීඝායුකෝ භවතු රක්ඛන්තු සම්බ දේවතා සම්බ බුද්ධානුභාවේන සදා සත්‍ය භවන්තු භවතු සම්බ මංගලං රක්ඛන්තු සම්බ දේවතා සම්බ ධම්මානුභාවේන සදා සත්‍ය භවතු සම්බ මංගලං
රක්ඛන්තු සම්බ දේවතා සබ්බ සංඝානුභාවි සදා සොත්ති භවන්තු තේ නක්ඛන්ත යක්ඛ භූතානම් නිවාරණා පරිත්තාසානුභාවේන අන්තු තේ සම්පද්ද යාකාදට්ඨා ච බුම්මට්ඨා දේවා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරන් රක්ඛන්තු සාසනං ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාග මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරන් රක්ඛන්තු දේශනං ආකාශට්ටා ච දේවානාග මහින්దికා පුඤ්ඤන්තං චිරන් රක්ඛන්තු ත්වං සදා. පින්වත්නි, දැන් පුණ්‍යානුමෝදනා කිරීම අද දවසේ ඉඳලම උදෑසන සීල සම්පත්තියේ පිහිටියා. මේ මොහොතේ ඉඳලම මේ දක්වා පින් රැස් කරගත් විවිධ ආකාරයෙන් දාන සීල භාවනා වශයෙන් විවිධ පුණ්‍ය ක්‍රියාවන් සිද්ධ කරගත්තා. මේ සිද්ධ කරගත් සියලු පුණ්‍ය ශක්තියින් අද දවසේ පින්කම් වල දායකත්වයේ දරූ පින්දුතුන් බලාපොරොත්තු වන හැටියට ඒ පරිලෝකපත් වූ සියලු ඥාතිව අනුමෝදන් වෙත්වා. පින්කමට සම්බන්ධ වූ මේ සෑම දෙනා නමිනුත් පරිලෝකපත් වූ සියලු ඥාතිව අනුමෝදන් වී සපවත් වෙත්වා කියන අදහස ඥාතික පිළිවෙල. ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. සිද්ධ කරගත්ත සියලු පුණ්‍ය ශක්තියින් සියලු දේවෝ අනුමෝදන් වෙත්වා. ඒ පින්වත් සෑම දෙනා බොහෝ කාලයක් ආරක්ෂා කෙරෙත්වා කියන අදහසින් දෙවියන් පිළිදෙමු. එත්තාවතාච අම්මේ සම්පතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සිද්ධියා. එත්තාවතාච අම්මේ සම්පතං පුඤ්ඤ සම්පදං සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතාච අම්මේ සම්පතං පුඤ්ඤ සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. සිද්ධ කරගත් සියලු පුණ්‍ය ශක්තියින් සියලු ඥාතීන්ට සියලු දෙවියන්ටත් මේ පින්නතුන්ටත් සාංශාරික සැප පිණිසත් නිවන් සුව පිණිසත් හේතු වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරගන්න. ස්වාමීන් වහන්සේලා ආශිර්වාද කරනවා. අභිවාදන සීලිස නිච්ඡං වත්තා පචායිනෝ චත්තාරෝ වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti විනාතේ සමිජ්ජතු.